right. අයිබෝන් හැමෝටම මේකේ අපි ඩේටාබේස් පාඩමේ දැනට ප්‍රාථමික අතුර ආගන්තුක අතුර සංයුක්ත ප්‍රාථමික අතුර යන කොටස් ටික සාකච්ඡා කරලා තියෙනවා. right. ඔයාලගේ ටියුට් එකේ right ඩේටාබේස් එකක් කියන්නේ මොකක්ද? අපි ඈත මේ ටියුට් එකේ දත්ත සමුදායේ තියෙන කොටස් ටිකයි කොම්පොසයිට් ප්‍රාථමික අතුර සංයුක්ත ප්‍රාථමික අතුර ආගන්තුක අතුර කියන කොටස් ටික සාකච්ඡා කරා. right. අද තියෙන දත්ත අනුපිළිපත් වීම ඊට ඒක සාකච්ඡා කරන්න කලින් එදා තව ගානක් දුන්නා. ඒක අපි බලලා යමු. ඊතන වගු තුනක් තියෙනවා. හොඳට බලන්න. මේ වගු තුනේ මේක මම ඔයාලට කරන්න කියලා දීලා තියෙන්නේ. මේ වගු තුනේ තියෙනවා පළවෙනි වග ෆුඩ් ටේබල්, ෆුඩ් අයිටම් ටේබල්, ආහාර ද්‍රව්‍ය පිළිබඳ වගුව. පර්චේස් ටේබල් එක මිලට ගැනීමේ වගු. මිලට ගැනීමේ වගු. ඊළඟට සැපයුම් කරු වගු. සැපයුම් සප්ලයි ටේබල් එක. අර විදිහම එකක් තමයි. එතකොට මේකේ තියෙන අයිටම් ටික තියෙනවා. ආහාර ද්‍රව්‍ය ටික තියෙනවා මේකේ. මේකේ තියෙනවා මිලදී ගත්ත ඒ වගේ විස්තර, මිලදී ගත්ත ඒ වගේ විස්තර මේකේ තියෙනවා. මේකේ තියෙනවා සැපයුම් කරුවෝ ආයතනයේ භාණ්ඩ සපයන කට්ටියගේ විස්තර. බලන්න අහන ප්‍රශ්න ටික එක් එක් වගවල ශ්‍රේෂ්ඨ ගණන සහ රෙකෝර්ඩ් ගණන වෙන වෙනම ලියා දක්වන්න. Write the number of field and number of records in each table above separately. මෙන්න මේකේ ශ්‍රේෂ්ඨ ගණනයි රෙකෝර්ඩ් ගණනයි ලියන්න කියනවා. මේකේ ශ්‍රේෂ්ඨ මේකේ තියෙනවා ශ්‍රේෂ්ඨ කියන්නේ මේවනේ 1යි 2යි 3යි. ශ්‍රේෂ්ඨ 3යි රෙකෝර්ඩ් කියන්නේ මේවා 1යි 1 රෙකෝර්ඩයයි. දෙවෙනි රෙකෝර්ඩය, තුන්වෙනි රෙකෝර්ඩය, හතරවෙනි රෙකෝර්ඩය, පස්වෙනි රෙකෝර්ඩය, රෙකෝර්ඩ 5යි. මේ උත්තරේ මේකට ලියන්න ඕනේ. ඔයාලා පොතේ මේ ප්‍රශ්න ටික ලියාගන්න. ටියුට් එක print කරනකොට කමන්නේ පොතේ ඇඳගෙන ප්‍රශ්න ටික ලියාගෙන කරන්න කියලා කිව්වමු. මෙතන ලියන්න වාගුවේ නමත් එක්ක ලියන්න. food item table එකේ ශේෂ්ඨ 3යි රෙකෝර්ඩ 5 පොඩි වගුවක් ඇඳගත්තා කමක් නැහැ නේ. food item record ශේෂ්ඨ ඕම ගහුවත් හරිනේ. food item එකේ රෙකෝර්ඩ් 5යි ශේෂ්ඨ 3යි. supply table එක මේක ඒකේ ශේෂ්ඨ 1යි 2යි 3යි. ශේෂ්ඨ 3යි. රෙකෝර්ඩ් කීයද? 1යි 2යි 3යි 4යි. රෙකෝර්ඩ් 4යි. දැන් මේ ටික තේරෙන්නේ නැත්නම් ඔයාලා පරණ වීඩියෝ ටික බලන්න ඕනේ. පරණ වීඩියෝ ටික ඔක්කොම දාලා තියෙන. පරණ වීඩියෝ දෙකයිනේ තියෙන අපිට. purchase table එකේ ශේෂ්ඨ 1යි 2යි 3යි 4යි. ශේෂ්ඨ 4යි. රෙකෝර්ඩ් 1යි 2යි 3යි 4යි 5යි 6යි. රෙකෝර්ඩ් 6යි. ඊළඟ ප්‍රශ්න මේක ඔයාලට ඉදිරි කරන්න කිව්වා මම හිතන්නේ ඒක ලොකු අපහසුතාවයක් නෑ. වගුඩික පොතේ අඳගත්තනේ අඳින එක හොඳයි නේ. නැත්නම් තේරුන්නේ මේ ප්‍රශ්නේ පොතේ ලියාගෙන උත්තර ටික ලියන්න ඕන. මම මේ ටියුට් එක කලින් දාලා තියෙනවා. ගෲප් එකට දාලා තියෙනවා මේ ටියුට් එක. රයිට්. ඊළඟ ප්‍රශ්නේ බලන්න. දැන් මේ අද කරන ටික නම් ගිය සතියේ තීර ටික ඕනේ. ගිය සතියේ කලින් සතියේ කරපු තීර ටික ඕනේ. ඊළඟ ප්‍රශ්නේ. ඒක කියනවා ඊළඟ ප්‍රශ්නේ කියනවා state most suitable field for primary key separately for each three tables. හැම වගුවකම ප්‍රාථමික අතුර වෙන වෙනම ලියන්න කියලා කියනවා. අපි ගාව ප්‍රාථමික අතුර කියන්නේ මොකක්ද? වගුවක රෙකෝර්ඩයක් අනන්‍යව හඳුනා ගන්න භාවිතා කරන ශ්‍රේෂ්ඨය හෝ ශ්‍රේෂ්ඨ කීපයක් ප්‍රාථමික අතුර කියලා කියනවා. right. එහෙනම් මේකේ ප්‍රාථමික අතුර අපිට හොයාගන්න හරි ලේසි. රෙකෝර්ඩයක් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ රෙකෝර්ඩයක් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් භාවිතා කරන එකනා food item table එකේ කවුද? item id. එහෙනම් ප්‍රාථමික අතුර ලියද්දී වගුවේ නමත් එක්ක ලියන්න ඕන ඔයාලා. වගුවේ නමත් එක්ක ලියන්න. food item table එකේ ප්‍රාථමික අතුර කවුද? item id. ඒකට ලියන්න. මේකේ supply table එකේ ප්‍රාථමික අතුරනේ මෙයා. supply id තමයි ප්‍රාථමික අතුර රෙකෝර්ඩයක් අනන්‍ය හඳුනා ගන්න පාවිච්චි කරන ශේෂ්ඨ. මේකේ බලන්න purchase table එකේ supply id විතරක් ගන්න බෑ. මොකද එයා S1
S එක අණු පිටපත් වෙලා මේ එකම එක තැන් දෙක තියෙනවා. ඒ හින්දා එයා ගන්න විතර. මෙයා ගන්න බෑ. අපි ගන්න ප්‍රාථමික තොරතුරු විශේෂ ලක්ෂණයක් තියෙනවා දත්ත අණු පිටපත් වෙන්න බෑ කියලා. item id ඒකත් එහම මේ දෙන්නෙක් පිටපත් වෙනවා. ඒ වගේ වෙලාවට ඔයා බලන්න දෙකක් ගන්න පුළුවන්ද කියලා. මේ දෙන්නම ගැන හිතුවොත් ඩුප්ලිකේට් වෙනවද? S.1 1003 කියන එක නා ආයෙ ලියවෙන්නේ නැහැ. මෙතන 1003 ලියුණාට මෙතන 1003 ලියුණාට මෙතන වෙන එකක්. මේ දෙකම ගැන හිතුවොත් supply id item id කියන දෙකම ගැන හිතුවොත් මෙයා මේකේ ප්‍රාථමික යතුර වෙනවා. මොකද්ද? purchase table එකේ කවුද ප්‍රාථමික යතුර වෙන්නේ? sub id එකයි item id එකයි. මේ දෙකම. ඒතකොට මෙහෙනම් primary key මේකේ මෙයා පළවෙනි table එකේ primary key වෙන්නේ මෙයා. මේකේ primary key වෙන්නේ මේ දෙන්නම. purchase table එකේ primary key වෙන්නේ මේ දෙන්නම. primary key. ඊළඟ ප්‍රශ්න බලන්න. ඉහත වගුවල ආගන්තුක යතුරු ඇත්නම් ඒවා වගුවේ නමත් එක්ක ලියා දක්වන්න. අපි කිව්වා ආගන්තුක යතුරු කියලා කියන්නේ වගු දෙකක තියෙන්න ඕනේ. නේ? ආගන්තුක යතුරු නම් වගු දෙකක තියෙන්නත් ඕනේ. එක වගුවක ප්‍රාථමික යතුරු වෙලා තියෙන්නත් ඕනේ. ඔන්න ඔච්චරයි මම ගිය සති සාකච්ඡා කරේ. වගු දෙකක තිබිය යුතුයි. එක් වගුවක ප්‍රාථමික යතුරු වෙලා තිබිය යුතුයි. එහෙනම් මේ වගු දෙකක තියෙන ශ්‍රේෂ්ඨ මොනවද කියලා අපි අඳුර ගන්න ඕනේ නේ. item id මේ වගුවේ නෑ. යට වගුවේ නෑ. හැබැයි item id කියන එක මේ වගුවේ තියෙනවා. මේ මෙන්න item id. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙයයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. item id මේකෙත් තියෙනවා. item id මේකෙත් තියෙනවා. එහෙනම් ප්‍රාථමික යතුරු කවුද? මෙයානේ. item id ප්‍රාථමික යතුරුලා තියෙන්නේ මේකේ. එහෙනම් මේක ආගන්තුක යතුරු වෙනවා. වෙනත් වගුවක තියෙන ප්‍රාථමික යතුරක් තවත් වගුවේ තියෙනවා නම් මේක ආගන්තුක කරා. මොකද මේක ප්‍රයිමරි කී වුණාට මේකේ ප්‍රයිමරි කීකින් කොටසක් නෙමෙයි තියෙන්නේ. කොටසක් කියන එක ගන්න ප්‍රාථමික යතුරු ගන්න බෑ. ඒ වගේම සප්ලයි IDත් එහෙමයි මේ. මේකේ ප්‍රයිමරි කී වෙලා තියෙන සප්ලයි ID තවත් වගුවක පෙන්වනවා. එහෙනම් මේකේ සප්ලයි ID ප්‍රයිමරි කී නම් මේකේ supply id කියන එක foreign key වෙනවා. එහෙනම් foreign keys දෙන්නෙක් ඉන්නවනේ. මොනවද? purchase වගුවේ supply id කියන එක foreign key එකක්. purchase වගුවේ item id කියන්නේ foreign key එකක්. purchase වගුවේ supply id purchase වගුවේ item id මම උත්තර මෙතන ලියනවා. ඔයාලා වෙනම ලියාගන්නේ ඔයාලා හරි නම් මේක ලියලා තියෙන්න ඕනේ. දැන් ලියන්නේ. right ඊට පස්සේ මේකත් හරි. නියාස් විසින් සපයන ලද item මොනවද? නියාස් විසින් සපයන ලද item මොනවද? නියාස් විසින් සපයන ලද item මොනවද කියලා අහනවා. දැන් බලන්නකො නියාස් විසින් සපයන ලද item බලන්න නම්. නියාස් විසින් සපයන ලද item. දැන් ඉස්සලාම නියාස් කවුද කියලා හොයාගමුනේ. මෙන්න නියාස්. නියාස් විසින් සපයන ලද item අපි දන්නවා මේකත් එක්ක මේ රෙකෝඩිය මෙතන සම්බන්ධ වෙනවා මෙතනනේ. එහෙනම් නියාස් කියන්නේ S.03 S.03 කියන එක නා අපි බලනවා මේ වගුවේ කොතනද ඉන්නේ කියලා. මේ වගුවේ S.03 කියන එක නා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. එහෙනම් මෙතන ඉන්නවා කියන්නේ එයා සපයලා තියෙනවා 1004 කියන item එක. මෙයා සපයලා තියෙනවා 1003 කියන item එක සපයලා තියෙනවා. එහෙනම් අපි 1003 1004 කියලා ලිව්වොත් වැරදි. 1003 1004 කියලා ලිව්වොත් වැරදි. මොකක්ද වෙන්න ඕනේ? 1003 කියන්නේ කවුද? rolls මේ 1003 කියන එක මේකෙන් බලන්න. 1003 කියන්නේ rolls. 1004 කියන්නේ patties. එහෙනම් න්‍යාස අපේලා තියෙන rolls සහ patties. එහෙනම් ඒකට උත්තරේ rolls සහ patties. rolls සහ patties. හොයන දේ තේරෙනවනේ? rolls අපේනවද සැපෙන කරුවන් කවුද? කරුවා හෝ කරුවන්.
රෝල්ස් අපේලා තියෙන කවුද කියලා බලන්න. රෝල්ස් කියන්නේ 1003. රෝල්ස් කියන්නේ 1003 නේ. එහෙනම් 1003 සපයලා තියෙනවා කවුද? 1003 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. 1003 සපයලා තියෙනවා S1යි. ආයෙත් 1003 සපයලා තියෙනවා S3යි. මෙයයි. එහෙනම් S1යි S3යි කියන එක මේ වගේම බලන්න. S3 කියන්නේ න්‍යාස්, S1 කියන්නේ සම. එහෙනම් රෝල්ස් සපයලා තියෙන්නේ සමන් සහ න්‍යාස්. එහෙනම් මේක දෙන්නේ සමන් සහ න්‍යාස්. ඊළඟ එක ජෝන්. ඔන්න සාමාන්‍ය මේ ටයිප් ප්‍රශ්නයක් එනවා. ජෝන් අලුතින් ලියාපදිංචි වූ සැපයුම් කරුවෙක් වන අතර ඔහු විසින් 2013 9 20 දින පැටිස් 20ක් සපයන ලදී. ජෝන් කියන්නේ අලුතින් ලියාපදිංචි කෙනෙක්. එහෙනම් ජෝන් කියන්නේ දැනට ඉන්නවද කියලා බලන්න. නෑනේ. දැන් ජෝන් නෝ මෙතනට යන්න ඕනේ නේ. එයාට අලුතෙන් නම්බරයක් එනවානේ. අලුතෙන් සැපයුම් කරුවෙක් නේ. S.05 ජෝන්. එයාගේ ටෙලිෆෝන් නම්බරයකුත් තියෙනවා. දීලා තියෙනවනේ. අතර ඔහු විසින් මෙන්න මේදා දිනේ පැටිස් 20ක් සපයන ලදී. දැන් යාවත් කාලීන අප්ඩේට් වෙන්න ඕනේ කවුද? එහෙනම් මෙයා කොහොමද අප්ඩේට් වෙනවනේ? මම මෙතන උත්තර ලියන්නම්. යාවත් කාලීන වන වගු සප්ලයි ටේබල් එක අප්ඩේට් වෙන්න ඕනේ. ඊළඟට පැටිස් 20ක් සැපයුණා නම් මොකද වෙන්න ඕනේ? ජෝන් අලුතෙන් පැටිස් 20ක් සැපයුණා නම් ඔයාලා බලන්න පැටිස් කියන්නේ දැනට තියෙන අයිටම් එකක්ද කියලා. එහෙනම් පැටිස් තියෙනවා නම් මෙතන වෙන්න ඕනේ ජෝන් S.05 S.05 පැටිස් කියන්නේ 1004. පැටිස් කියන්නේ 1004. දිනයකුත් තියෙනවා 13/9/20. පැටිස් 20ක් සපයනවා. පැටිස් 20ක් සපයනවා. එහෙනම් පර්චේස් ටේබල් එකත් අප්ඩේට් වෙන්න ඕන. පර්චේස් ටේබල් එකත් අප්ඩේට් වෙන්න ඕන. එච්චරද? ඇයි මේක අප්ඩේට් වෙන්න ඕනේ නැද්ද? පැටිස් 20ක් ආයතනයට ආවනම් මෙතන පැටිස් 11යි තියෙන්නේ. මේකට තව 20ක් එකතු වෙන්න ඕන. පර්චේස් ටේබල් එක ඊළඟට මේකට 20ක් එකතු වෙන්න එපා. එහෙනම් ඔයාලට ෆුඩ් ටේබල් එකත් අප්ඩේට් වෙන්නම වෙනවා. ෆුඩ් අයිටම් ෆුඩ් අයිටම් ටේබල් එකත් අප්ඩේට් වෙන්න වෙනවා. ඔය ටේබල් තුනම ආවත් කාලින වෙන්න වෙනවා. ඊළඟට කියනවානේ යාවත් කාලින රෙකෝඩය ලියන්න කියලා. කළ යුතුද? යාවත් කාලින රෙකෝඩය ලියා දක්වන්න. එහෙනම් යාවත් කාලින රෙකෝඩය ලියන්න ඕනනේ. මේ කියනවා කවුද? සප්ලයි ටේබල් එකේ නමත් එක්ක ලියන්න. ටේබල් එකේ නම ලියලා S.05 ජෝන් 0.35 22යි ඔහොම නම්බරයක් තියෙනවා. ඔන්න මේක රෙකෝඩය. පර්චේස් ටේබල් එකේ S.05 1004යි 20යි 9යි 13 20. ෆුඩ් ටේබල් එකේ මොකද වෙන්නේ මේකේ? 1004යි පැටිස් 11. 11 නෙමෙයි 31යි නේ. පැටිස් 31ක් එන්න ඕනේ දැන්. වෙහක් එකතු වෙන්න ඕන. ලියා ගන්න වෙලාව ඕනේද? ඔයාලා ලියලා තියෙන්නේ. මීනා මේකේ තියෙන මොකද්ද? මීනා විසින් 2013යි 9/20 දින යෝගට් 15ක් සපයන ලදී නම් කුමන වගුවේ යාවත් කාලෙට කළ යුතුද? මීනා කියන්නේ දැනට ඉන්න කෙනෙක්ද? ඔව්. මීනා කියන්නේ දැනට ඉන්න කෙනෙක් නෙමෙයි. එහෙනම් සප්ලයි ටේබල් එක අප්ඩේට් වෙන්නේ නැද? යෝගට් සපයනවා නම් මෙයා අප්ඩේට් වෙන්න ඕනේ. යෝගට් සපයනවා නම් මේක අප්ඩේට් වෙන්න ඕනේ. මීනා විසින් යෝගට් සපයනවා නම් යෝගට් කියන්නේ මොනවද? යෝගට් දැනට නැති එකක් නේ. එහෙනම් මේකට 1006 වෙන්න ඕනේ. 1006 යෝගට්
කියලා සපයන්නේ. එහෙනම් මේකට වෙන්න ඕනේ යෝගට් 15ක් සපයනවා. මෙතන එන්න ඕනේ කවුද මීනා? S.02 1006 දිනේ 13. එහෙනම් යාවත් කාලින රෙකෝඩ් දෙකේ මොකද්ද? යාවත් කාලින වෙන වගු තමයි සප්ලයි නේ ෆුඩ් වයිඩර් මගුවයි මිලදී ගැනීමේ වගුවයි. ෆුඩ් අයිටම් වගුවයි මිලදී ගැනීමේ වගුවයි. රෙකෝඩ් දෙකක් ලියන්න පුළුවන්. දැන් මේ ටික තේරුණානේ හැමෝටම? මේ ටික පැහැදිලිනේ? right. අපි database පාඩමේ ඊළඟ කොටසට යමු. right. මේකේ බලන්න දත්ත අනුපිටපත් වීම. මොකද්ද මේ දත්ත අනුපිටපත් වීම කියලා කියන්නේ? මෙන්න මේ තීරුවල දත්ත. මෙන්න මේ තීරුවල දත්ත මේ තියෙන තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම. තීරුවල දත්ත නැවත නැවත කවිදු ප්‍රභාෂර මෙතනක් තියෙනවා. කවිදු ප්‍රභාෂර මෙතනක් තියෙනවා. මීනා දේවි මෙතනක් තියෙනවා. මීනා දේවි මෙතනක් තියෙනවා. right. තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම අපි කියනවා දත්ත අනුපිටපත් වීම. තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම අනුපිටපත් වීම කියලා කියනවා. දත්ත අනුපිටපත් වීම කියලා කියන්නේ බලන්න අච්චුපතෙත් තියෙනවා. එක් එක් තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම දත්ත අනුපිටපත් වීමයි. එක් එක් තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම දත්ත අනුපිටපත් වීමයි. අපි අර කලින් දත්ත සමතලිකතාව කියලා කතා කරේ මොකද්ද? එකම දත්තයේ වගු කීපයක ඇතුළත් වීමනේ. මේක කියන්නේ වෙන එකක්. තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම. recording column data repeatedly. English medium කට්ටිය ලියගන්න recording column data repeatedly is called data duplications. පිටු අංක 273 English medium එකේ සිංහල medium එකේ පිටු අංක 275. right. තීරුවල දත්ත නැවත නැවත ඇතුළත් වීම දත්ත අනුපිටපත් වීමයි. right. මේ දත්ත අනුපිටපත් වුණාම අපිට දත්ත අනුපිටපත් වීම නිසා ලොකු අවාසි තියෙනවා. මේ බලන්නකෝ මේකේ. දැන් මේකේ අනුපිටපත් වෙලානේ තියෙන්නේ. මේ තියෙන ඇඩ්මිෂන් නම්බර් එක 1426. කවිදු ප්‍රභාෂර. මෙයාගේ දිනේ උපන් දිනේ මේක. එයා ලකුණු 69ක් අරන් තියෙනවා. වාරය 1 2004යි අවුරුද්ද. ඒ වගේම මීනා දේවි රාමනාදන් කියන එක්කනාගේ උපන් දිනේ තියෙනවා. ලකුණු තියෙනවා, වාරය තියෙනවා, අවුරුද්ද තියෙනවා. ඔය විදිහට හැම එක්කෙනාගේම තියෙනවා. මේකේ මට කියන්නකෝ කවුද ගන්නෙ ප්‍රාථමික ඇතුළට කියලා. මේ වගුවේ ප්‍රාථමික ඇතුළට හොයන්න කිව්වොත් ඔයාලට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න අයියේ. මේක ගන්නද ඇඩ්මිෂන් නම්බර් ගන්න පුළුවන් ප්‍රාථමික ඇතුළට බෑ නේද අයියේ? ඩුප්ලිකේට් මෙයයි ඩුප්ලිකේට්. මෙයයි ඩුප්ලිකේට්. ගන්න බෑ. නම ගන්නත් බෑ. නම ගන්නත් බෑ. උපන් දින කොහොමවත් ගන්න බෑ. ලකුණු ගන්නත් බෑ. වාරය ගන්නත් බෑ. ඔක්කොම ඩුප්ලිකේට්. එතකොට දෙකක් ගන්න වෙනවා අපිට නේ. දෙකක් හෝ තුනක්. දෙකක් හෝ තුනක් ගැන හිතද්දි බලන්නකෝ. දෙකක් හෝ තුනක් ගැන හිතද්දි මේ දෙන්න ගත්තත් ඒ දෙන්නම ඩුප්ලිකේට් වෙනවා නෙමෙයි. මේ දෙන්නම ඩුප්ලිකේට් වෙනවා. දෙන්නම ගන්නත් බෑ. එතකොට උපන් දිනෙත් එක්ක තුන් දෙනාම ගත්තොත් ඒත් බෑ. ඇයි? 1426 කවිදු ප්‍රභාෂර එයාම ආයෙ රිපීට් ඩුප්ලිකේට් වෙනවා නේ. තුන් දෙනෙක් ගන්නත් බෑ. ප්‍රාථමික දරක් හොයාගන්න ඇඩ්මිෂන් නම්බර් එකයි එක්කෙනෙක් කියනවා ඇඩ්මිෂන් නම්බර් එකයි ටර්ම් එකයි ඉයර් එකයි ගන්න කියලා. ඇඩ්මිෂන් නම්බර් එකයි වාරේ අවුරුද්ද. ඒ තුනම ගත්තොත් නම් පොඩි ඉතින් මේ ප්‍රාථමික දරක් හිතා ගන්න පුළුවන්. කවිදු ප්‍රභාෂරගේ පළවෙනි වාරයේ 2004. එහෙම ගන්න පුළුවන්. right. හැබැයි ඒක එච්චරම සාර්ථක නැහැ. මොකද මේ වගුවේ දෝෂයක් තියෙනවානේ අනුපිටපත් වෙලා. දැන් අපිට ප්‍රාථමික දර හරියට තීරණය කරන්න බෑ මේ වගේ වගුවක. ඒකත් ඩුප්ලිකේට්. ඒක නම් ඩුප්ලිකේට් වෙන්නේ නැහැ නේ. ඒතකොට මේකේ ප්‍රධානම අවාසිය තමයි දත්ත අනුපිටපත් වීමේ ප්‍රධානම අවාසිය මතක තියාගන්න. ප්‍රාථමික අතුරක් වගුවට ප්‍රාථමික අතුරක් තීරණය කිරීමට අපහසුය. right. English medium කට්ටියට මෙතන තියෙනවා. මේ තියෙන data duplicate disadvantages of data duplications. data duplication වල අවාසි මොනවද අවාසි?
අච්චුපත ගන්න ටෙක්ස්ට් බුක් එක ගන්න ඔය ඉතින් ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයක් තෝරා ගැනීමට නොහැකි වීම එක අවාසියක්. ලියා ගන්න. ප්‍රාථමික යතුරු inability to select primary key field. Inability to select primary key field. ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයක් තෝරා ගැනීමට නොහැකි වීම. ඔන්න අනුපිටපත් වීමේ ලොකුම අවාසිය තියෙන්නේ ප්‍රාථමික යතුරක් තෝරා ගන්න බැරි වෙන එක. ප්‍රාථමික යතුරක් තෝරා ගැනීමට නොහැකි වීම. Inability to select a primary key field. Primary key field එකක් තෝරා ගන්න අපහසුයි. ඊළඟට කියනවා දත්ත විශ්ලේෂණය අපහසුයි. නිවැරදි දත්ත විශ්ලේෂණය කරන්න බෑ. Inability to analyze data properly. Inability to analyze data properly. දත්ත විශ්ලේෂණය කිරීමට නොහැකි වීම. ඒ කියන්නේ බලන්නකො මේකේ ලකුණු 60ට වැඩි මේ වගුවේ ලකුණු 60ට වැඩි කට්ටිය හෙව්වොත් එහෙම දැන් මේකේ වල ලකුණු 60ට වැඩි 1යි 2යි 3යි 4යි 5ක් ඉන්නවා. ලකුණු 60ට වැඩියෙන් අපි දත්ත තෝරන්න කිව්වොත් ලකුණු 60ට වැඩි ළමයි 5ක් ඉන්නවා කියලා. හැබැයි මේ වගුවේ මේ ඇත්තටම ඉන්නේ ළමයි සත්‍ය වශයෙන්ම ඉන්නේ 1යි 2යි 3යි. සත්‍ය වශයෙන් ළමයි 3ක් ඉන්නවා. හැබැයි ලකුණු 60ට වැඩි ළමයි ගාන කියලා ඇහුවොත් මේකෙන් 5ක් අපට නිර්මාණය වෙනවා. ඒක අපට අවාසියක්. දත්ත විශ්ලේෂණය කරන්න බෑ. මෙතන ඔයාලා ලියා ගන්න. දත්ත විශ්ලේෂණය කළ නොහැක. English medium කට්ටියට ලියන්න පුළුවන් මෙතන මේ. Inability to analyze data. දත්ත විශ්ලේෂණය කරන්න අපහසුයි. ඒ වගේ ඔයාලට මේ කරුණු ටික විතරයි ලියන්න තියෙන්නේ මේකේ. විස්තර කිරීම මම පොඩ්ඩක් මෙහෙ පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් තව තියෙනවා මේ. දත්ත සමුදායේ කාර්යක්ෂමතාවය අඩුවීම. කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියලා කියන්නේ අපි දත්ත හොයද්දී වෙනස් කරද්දී අපිට නිවැරදිව කරගන්න බෑ. එතකොට අපිට මේකේ තියෙන වේගය අඩු වෙනවා. ඉහත වගුවට වර්ෂ ගණනාවක ලකුණු ආදානය කිරීමේදී එකම සිසුවාගේ ඇතුළත් වීමේ අංකය නැවත ඇතුළත් කරන්න. නේ? ඒ අර එකම සිසුවාගේ මෙයයි මේකයි ආය උපන්දිනේ 9යි උපන්දිනේ නැවත ඇතුළත් කරන්න. ඒකත් අවශ්‍යයි. දෝෂ සහිත තොරතුරු ලබා ලැබීමේ හැකියාව වැඩි. දත්ත ආදානය අපහසුයි. දත්ත මැකීම අපහසුයි. දත්ත යාවත් කාලන කිරීම අපහසුයි. ඒ කරුණු ටික ලියා ගන්න පුතා. ලියන කොට කියව ගන්න බලන්න ඉස්සෙල්ලා මොනවද තියෙන්නේ කියලා. ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ලියා ගන්න. එහෙනම් ඔය වගේ දත්ත එකම තීරුවල දත්ත නැවත ඇතුළත් වීමේදී මෙන්න මේ වගේ ගැටලු ඇති වෙනවා. right ඊළඟට එහෙනම් මේක අනුපිටපත් වීම මග හරවා ගන්නේ කොහොමද? මේ ටියුට් එකේ ඒක ඇතුළත් කරලා නැහැ. දත්ත අනුපිටපත් වීම කියන්නේ මොකක්ද? මේකනේ තීරුවල දත්ත නැවත ඇතුළත් වීම. මේක මග හරවා ගන්නේ කොහොමද කියන එක මතක තියාගන්න ඕනේ. ඒක මං හිතන්නේ මෙහෙම කරන්න වලා. වෙනම කොලයක් අරගෙන ලියලා ඒක ඔකට අමුණමු. මේ වගේ දත්ත අනුපිටපත් වීම වළක්වා ගන්නේ කොහොමද? right ලියන්න වෙනම කොලයක් අරගෙන මේ ටියුට් එකේ ලියන්නේ ඒකයි වෙනම කොලයක් අරගෙන ලියලා ටියුට් එකට අමුණ ගන්න. ඔයාලා මෙහෙම ලියන්නකෝ දත්ත අනුපිටපත් වීම වළක්වා වෙනම එකක් අරගෙන මේක ලියන්නත් බෑ. දත්ත අනුපිටපත් වීම වළක්වා ගැනීමට දත්ත අනුපිටපත් වීම වළක්වා ගැනීම සඳහා දත්ත අනුපිටපත් ගැනීමට ඉහත වගුව දෙකකින් කළ යුතුය. to minimize data duplicate with duplication above table
can be divided into two tables. ඔක දෙකට වෙන් කරනවා. ඔයාලට තියෙනවනේ මෙහෙම. admission number, name එක, date of birth, mark, term, ඔය වගුවක් තියෙනවනේ මෙන්න මේ වගුව කොටස් දෙකකට කඩන්න ඕනේ. එතකොට තමයි ඔකේ duplications ටික අයින් වෙන්නේ. මේකෙදි මතක තියාගන්න මේක duplicate වෙන්නේ අය වගුව ඔයාලා පොතේ බලන්න. මේ වගුව අණු පිටපත් වෙන්නේ මේ ටික නැවත නැවත ලියවෙන්නේ ඔයාලට. මේ ටික නැවත නැවත ලියවෙන්නේ මෙයාලා වෙනස් වෙන හින්දා. මෙයාලා එකිනෙක වෙනස් වෙන නිසා මේ ටික නැවත නැවත ලියවෙනවා. කවිදු ප්‍රභාෂර ආයෙ ලියවෙනවා. මේ ලකුණු මෙන්න මේ කොටස් දෙකක්. එක් එක් වාරයේ ගත්ත ලකුණු තියෙන නිසා එක එක අවුරුදු වල එක් එක් වාරයේ ගත්ත ලකුණු වෙනස් වෙන නිසා මේ ටික නැවත නැවත ලියවෙනවා. එහෙනම් ඔයාලා කරන්න ඕනේ name එකයි admission number එකයි date එකයි මේ කොටස කාගේ දාලා එක් සිසුවෙකුට අදාළ රෙකෝඩයක් නෙමෙයි තියෙන්නේ. අපි මේ ටික වෙන් කරනවා. admission number එකයි name එකයි date of birth එකයි. right එතන මෙතන කීයක් තියෙන්නේ? මෙතන රෙකෝඩ් 3යි තියෙන්නේ. බලන්නකෝ ඔයාලගේ රෙකෝඩ් 3යි ඔය වගුවත් එක්ක බලනවා තියෙන්නේ. 1426 1427 1428 1426 1427 1428 නම තියෙනවා. මේ ටික විතරයි ඔයාලට. හයක් ලියවෙන්නේ නැහැ උතන. ළමයි 3 දෙනා ඉන්නේ. මේකේ මේ වගුවේ නම ස්ටුඩන්ට් ටේබල් එක. අනිත් කොටස් ටික වෙනම කඩනවා. මොකද මාක් ටර්ම් ඊය කියලා වෙනම දාලා මේ ලකුණු කියන එක වෙනම අඳුර ගන්න එපා. කාගේ ලකුණුද? දැන් මේ පළවෙනි එක දැම්මොත් ඒව 69 69යි වාරය 1 2014. කාගේ ලකුණුද මේ තියෙන්නේ? කාගේ පළවෙනි වාර ලකුණුද? මෙතනින් බලලා ලියන්න ඕනේ. 1426 ලකුණු. ඊළඟ 1427 ලකුණු 82යි වාරය 1 2010 ලකුණු 47යි වාරය 1 2017. එතන 1426 ලකුණු 70යි වාරය 2 2014. ලකුණු 68යි 1428 66යි වාරය 2. එතකොට මේක ඇවිල්ලා admission number එක. admission number එක. ඔන්න ඔය වගු දෙකකට පරිවර්තනය කරපුවාම ඔයාලට පුළුවන් මෙයා primary key මේකේ foreign key මේක ඇවිල්ලා mark කියන table එක. ඔන්න ඔය වෙන් කරාට පස්සේ දත්ත ඒ කියන්නේ එකම දත්තය නැවත නැවත යෙදෙන අවස්ථා අඩු වෙනවා. මේ වගු ඇඳ ගන්න මේකේ දත්ත ටික ලියන්න ඉඩ තියාගන්න. ඒ කිය මේ වගු ඇඳ ගන්න දත්ත ටික ලියන්න ඉඩ තියාගන්න. ඉඩ තියාගෙන මේ වගු දෙක දෙකට බෙදලා දත්ත ටික දාගන්න.
ටැග් කරන්න ඉතින්. ලියාගෙන ඉවරෙන්න ටැග් කරලා. ඉවරලා මැසේජ් එක දාන්න ඉවරයි කියලා. වගු දෙක ලස්සන නැන්දගෙන. එහෙනම් දත්ත අනුපිටපත් වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මොකද්ද? දත්ත අනුපිටපත් වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ වගු කීපයක අයත් දත්ත එක වගුවකට ඇතුළත් කරද්දී. එහෙනම් මතක තියාගන්න දත්ත අනුපිටපත් වීම වළක්වා ගන්න නම් අපි අනිවාර්යෙන් වගු දෙකක් නෙවෙයි වගු තුනකට උනත් කඩන්න සිද්ධ වෙනවා. වගු දෙක තුනකට උනත් වෙන් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ එනවා දත්ත සමුදාය කළමනාකරන පද්ධති මුදුකාංග. database management software DBMS. මේ ඇත්තටම විවිධ softwares තියෙනවා මේ database එකක් නැත්නම් මේකේ තියෙන වගු ටික කළමනාකරණය කරන්න වගු ටික manage කරන්න වගු ටික කළමනාකරණය කරන්න විශේෂ පහසුකම් සහිත softwares තියෙනවා. ඒකට අපි කියනවා database management system. highlight කරගන්න අර්ථයක් කියන පරිශීලකයාට දත්ත සමුදායක් සැලසුම් කිරීමට හා නඩත්තු කිරීමට පහසුකම් සපයන මෘදුකාංගය. යූසර්ට database එකක් හදන්නයි නඩත්තු කරන් යන්නයි සැලසුම් කරන්නයි නඩත්තු කරන් යන්නයි පහසුකම් සපයන software එකක් අපි කියනවා DBMS එකක් කියලා. database management software. උදාහරණ තියෙනවා මොනවද? Microsoft Access. Access කියලා කියන්නේ database management software එකක්. Base කියලා කියන්නේ document foundation එකෙන් මේක free. මේක free එකක්. FOSS එකක් නොමිලේ ගන්න පුළුවන්. නොමිලේ ගන්න පුළුවන්. FOSS එකක්. Oracle MySQL මේ වගේ database management softwares තියෙනවා. මේ වගේ දැන් අපි ඔයාලගේ කම්පියුටර් පාවිච්චි කරනවා Microsoft Access. MS Access. මේ Microsoft Access කියලා කියන්නේ Microsoft Access කියලා කියන්නේ ඔයගේ දත්ත සමුදාය පහසුකම් සපයන මෘදුකාංගයක්. මේක ඇතුළේ තියෙන පහසුකම් මොනවද? මේ DBMS එකක් ඇතුළතදී පහසුකම් මොනවද තියෙන්නේ? එකක් තමයි table තියෙනවා වගු. DBMS එක table තියෙනවා මේ වගේ table. මේ වගු වල දත්ත තැම්පත් කර තබා ගන්න පාවිච්චි කරනවා. table are used to store data. දත්ත තැම්පත් කරන table පාවිච්චි කරනවා. name, student number, address, forum, forms. දත්ත වගු වලට ඇතුළත් කිරීමට රෙකෝඩ වශයෙන් ඇතුළත් කිරීමට හා දත්ත වගු වලට ඇතුළත් කිරීමට රෙකෝඩ වශයෙන් දත්ත බලා ගැනීමටත් forms යොදාගන්න. forms කියලා જાතියක් තියෙනවා. forms මේ වගේ තියෙන ඉතින් මේ forms හරහා table වලට දත්ත දාන්නත් පුළුවන්. ඒ වගේම view කරලා බලන්නත් පුළුවන්. data එක එක view කරලා බලන්නත් පුළුවන්. form එකකින් table වලට දත්ත දාන්නත් පුළුවන්. ඉතින් දත්ත වගු වලට ඇතුළත් කිරීමට හා රෙකෝඩ් වශයෙන් බලා ගන්න වෙන වෙන විදිහට බලන්න පුළුවන්. විමසුම් queries විමසුම් table සතුව පවතින දත්ත අතරින් අපට අවශ්‍ය දත්තන්න අපිට කැමති පරිදි අතරින් අපට අවශ්‍ය දත්ත පමණක් සොයා ගැනීමට queries පාවිච්චි කරනවා. supply number එකයි contact එකයි address එකයි විතරක් බලන්න ඕන නම් ඊට විතරක් දෙන්න පුළුවන්. report මුද්‍රණය කරන්න පුළුවන් පරිදි නිර්මාණය කළ table එකක් query එකක් හෝ මුද්‍රණය කර ගැනීමට report මේ වගේ ලොකු report එකක් ගන්න ඕන. right. එහෙනම් ඔන්න මතක තියාගන්න මම මේක වෙනම කරලා පෙන්නන්නම්. DBMS එකක් තුලදී පහසුකම් එකක් තමයි table. දත්ත කවඩා කරන් table පාවිච්චි කරනවා. ඊළඟට forms දත්ත ඇතුළත් කරන් forms පාවිච්චි කරනවා දත්ත වෙන වෙනම බලන්න දත්ත ඇතුළත් කරන්න. queries පාවිච්චි කරනවා අවශ්‍ය පරිදි දත්ත filter කරලා ගන්න. report පාවිච්චි කරනවා දත්ත මුද්‍රණය කරන්න. macro කියන ලොකුවට දෙකක් දෙන්නේ යම් ක්‍රියාවන් කීපයක් ස්වයංක්‍රීයව automatically ඉටු කර ගන්න තමයි macro පාවිච්චි කරන්නේ. macro කියලා කියන්නේ ස්වයංක්‍රීයව යම් කිසි කාර්යයන් කීපයක් ස්වයංක්‍රීයව කර ගන්න තමයි මේ පහසුකමත් word access වල තියෙනවා. right. ඉතින් චුට්ටක් මතක තියාගන්න. ඊළඟට DBMS එකක් තුල දාගන්න දත්ත රූප. ඒක තමයි numbers. දත්ත රූප අපි කලින් කතා කරපු table වලේම දත්ත රූප තියෙන numbers. numbers කියලා කියන්නේ ගණනය කිරීමට භාවිත කරන පූර්ණ සංඛ්‍යා හා දශම සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යාවක් නම් integer
දශම සංඛ්‍යාව ඔන්න එහෙනම් කොහෙද දැනක තිබ්බොත් එimhe ඉලක්කම් විතරක් ඒවා අපි කියනවා නම්බර්ස් ගණන් කියනවා. ඒකේ දශම සංඛ්‍යාවක් තිබ්බොත් රියල් නැත්නම් ඉන්ටිජර්. ඊළඟට ටෙක්ස්ට් කියලා කියන්නේ ටෙක්ස්ට් එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ විවිධ සංකේත එකතු වෙලා හැදෙන කොටසකට ටෙක්ස්ට් එකක් කියනවා. අක්ෂරමය දත්ත ඉලක්කම් විශේෂ සංකේත මිශ්‍ර වීමෙන් සෑදෙන අතර ගණනය කිරීම භාවිතා කරන්න බෑ මේකේ. ටෙක්ස්ට් ඒ කියන්නේ සාමාන්‍ය saman@gmail.com ඔය උදාහරණ ලියන්න පුළුවන් ටෙක්ස්ට් වලට. ඊළඟට දින හා වේලාව. දැන් දිනයක් හා වේලාවක් අපිට දාද්දි ඒකට තියෙනවා ටයිප් එකක් D10 ටයිප් 20යි 11යි 29. ඒක ටයිප් එක වෙනස් කරන්න පුළුවන්. sorry 29 නේ 23 වේලාව වෙනස් කරන්න පුළුවන්. 5:30 5:30යි PM වගේ දාන්න පුළුවන්. දින ඔව් නැත yes no field එකනේ අපිට මෙතන true false දෙන්න පුළුවන්. true false එහෙම නැත්නම් එක බිංදුව දෙන්නත් පුළුවන්. yes no එහෙම දෙන්නත් පුළුවන්. කරන්සි කියන්නේ මුදල්මය දත්ත මුදල්මය සංකේතයත් එක්ක එන්නේ නේ. RS තිතක් එක තිතක් 1000යි 7.2. ඔන්න වැඩි ඔක්කොම වෙනවා නම් තමයි අපිට කියන්නේ කරන්සි ටයිප් එක කියලා. මෙමෝ කියන්නේ අක්ෂර 250ට වඩා වැඩි ඒවා. ඔබ්ජෙක්ට් එකට ඕනම එකක් දෙන්න පුළුවන්. ලියගන්න ඉතින්. හරි. ඊට පස්සේ කරන්සි කියන්නේ මේක. මෙමෝ කියන්නේ අක්ෂර 255ට වඩා වැඩි ඒවා. ගොඩක් බොරවනේ අපිට ගාලා ඉවර කරමු. ඔබ්ජෙක්ට් කියන්නේ පින්තූරයක් ඇතුළත් කළ යුතු අවස්ථා. ඒවා නම් ගොඩක් වැදගත් වෙන මේවා අවශ්‍ය නැහැ. ඔටෝ නම්බර්ස් field size සහ එතන මේ field size කියන එක මතක තියාගන්න ශ්‍රේෂ්ඨක ප්‍රමාණය. ශ්‍රේෂ්ඨක ප්‍රමාණයට ආදානය කරනවට දත්ත මත හා දත්ත වර්ගයේ මත තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් විශේෂ නාමය අංකයක් නම් හරි දත්ත ස්වරූපය සාමාන්‍යයෙන් අංකයක් නම් අපි දත්ත ස්වරූපේ පාවිච්චි කරන්නේ ඉලක්කමක්නේ. අංකයක් නම් අපි ඉන්ටිජර් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඒකෙදි අංකයක් නම් නම්බර්ස් නේ. නම්බර්ස් ප්‍රමාණය මේකට ප්‍රමාණයක් කියන එකට ඉන්ටිජර් කියලා දෙන්න ඕනේ. ඇයි? ප්‍රමාණයක් නෑනේ වෙන මේකට. නම කියන්නේ ටෙක්ස්ට්. නම කියන්නේ ටෙක්ස්ට්. සාමාන්‍ය නමට අකුරු 50ක් වගේ දාන්න පුළුවන්. අකුරු 50ක් වගේ දාන්න පුළුවන්. වයස කියන්නේ නම්බර් එකක්. ඒක දශම සංඛ්‍යාවක් වෙන්නේ නෑනේ. ඒක ඉන්ටිජර්. උපන්දිනය date time. ඒකට ප්‍රමාණයක් නෑ. ලිපිනය ටෙක්ස්ට්. ලිපිනයට අකුරු ඔව් මේකට නම් 50ක් ඕනේ නම්බරට අකුරු 30ක් විතර දාමු. ලිපිනයට අකුරු 50ක් විතර දාමු. දුරකථන අංකය ටෙක්ස්ට් එකේ තියන්න. මොකද අර ඉස්සරහට බිංදුව වෙන්න ඕනේ. ඒකට ඉලක්කම් 10යි. අකුරු 10යි. මෙහෙම එකක් ඇහුවොත් දැන් විවාහක අවිවාහක බව මේ මහන්න පුළුවන්. විවාහකද ඔන්න වගේ හේස්ටක් ඇහුවොත් ඒකට අපිට yes no field පාවිච්චි කරන්න පුළුවන්. yes no පාවිච්චි කරන්න පුළුවන්. ඒකටත් මේකක් නැහැ. gender එක නැත්තම් ස්ත්‍රී පුරුෂ බව ඒකද yes no දා හරියන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ බවට ස්ත්‍රී පුරුෂ බව ස්ත්‍රී පුරුෂ බවට ඒකට ටෙක්ස්ට් අපි ඒක දාන්නේ මේල් ෆීමේල් නේ. මේල් ෆීමේල් එකට දාන්න. ඒකට yes no ඉන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ බවට yes no ඉන්නේ නැහැ. සාමාන්‍ය මේකට නම් දැන් මේල් ෆීමේල් එන්නේ මේකට නේ. ස්ත්‍රී පුරුෂ බවට ඉන්නේ මේල් ඕ ෆීමේල්.
එකයි දෙකයි තුනයි හතරයි පහයි අකුරු 6ක් විතර දාන්න. right අපි අදට නතර කරමු. හැමෝටම ආයුබෝවන්.